පිංගතුනි අද අපි විමසලා බලන්නේ මේ අපරාපරිය වේදනීය කර්මයන්ගේ විපාක විෂය පිළිබඳව. ඔබ දන්නවා කර්ම විපාක දෙන ආකාර කීපයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අපිට පෙන්නනවා. හැබැයි බුදුරජාණන් වහන්සේම අපිට දේශනා කරනවා කම්ම විපාකෝ අචින්ත්‍යෝ. මේ කර්මයන්ගේ විපාක විෂය බුදු කෙනෙකුට පමණක් වටහා ගත හැකි. සාමාන්‍ය කෙනෙක් මේක කොහොමද ඇයි අරයට එහෙම විපාක දුන්නේ, මෙච්චර පව් කරන මිනිස්සු යසාගේට ඉන්න කොහොමද, අර හොඳට ඉන්න මිනිස්සුන්ටමයි මේ කරදර. එතකොට මේ වගේ මිනිස්සු තමන්ගේ නුවණින් තමන්ගේ තර්ක විතර්ක වලින් මේ කර්ම විපාක ගැන තීරණ ගන්න, තර්ක විතර්ක කරන්න, තේරුම් ගන්න උත්සාහ ගන්න. හැබැයි මේ කර්ම විපාක විෂය බුදු කෙනෙක්ගේ විෂයක්. කම්ම විපාකෝ අචින්ත්‍යෝ කියන මේ අචින්ත්‍ය විෂය සාමාන්‍ය මනුස්්‍යයාගේ නුවනින් සිතුවිලි වලින් මේක කොහොමද එහෙම හිතා යන්න ගියොත් ඔහුගේ හිත විපිලිසර වෙනවා මිසක් ඔහුට මේ කර්ම විපාක විෂය තේරුම් ගන්න පුළුවන්කමක් නෑ කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට යම් මට්ටමකට හරි මේ මනුස්්‍යයන්ට මේ කර්ම විපාක තේරුම් ගැනීම පිණිස ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදලා පෙන්නවා. ඒ තමයි අපි චේතනා පහල කරලා රැස් කරගන්න යම් කර්මයන්ගේ විපාක. සමහර ඒවා තියෙනවා මෙලොවම මතුවෙලා විපාක දෙන කොටස්. ඒවට තමයි අපි ධර්මය කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කම්ම විපාක. මෙලොවම විපාක දෙන කර්ම තියෙනවා. ඊළඟට සමහර කර්ම තියෙනවා මෙලොව විපාක දෙන්නෙම නෑ. ඒක විපාක ලැබෙන්නේ ඊළඟ ආත්මෙට. උපපංච වේදනීයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර කර්මයන් තියෙනවා නිවන් දකින්නකම් විපාක දෙන කර්ම තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ අපරාපරිය වේදනීය කර්ම. මෙන්න මේ කර්ම විපාක හරිම පුදුමයි. එක ආත්මෙන් දෙකෙන් ආත්ම දෙක තුනක් ආත්ම කීපයක් ආත්ම 50ක් 100ක් එහෙම විපාක දීලා මේ කර්ම විපාක අවසන් වෙන්නේ නෑ. සසර දිගින් දිගටම කර්ම විපාක දෙමින් යම් දවසක නිවන් දකින්නවද, සමහර වෙලාවට කල්ප ගානකින් හරි, සමහර වෙලාවට කල්ප 100,000 ගණනකින් තමයි නිවන් දකින්නේ, ධර්මය අවබෝධ කරගන්න. එතකං හැම ආත්මිකම විපාක දෙනවා. සංසාරේ දිගට විපාක දීගෙන ගිහිල්ලා රහත් වෙච්ච ආත්මෙ පිරිනිවන් පාන ආත්මෙත් විපාක කොටසක් ලැබෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ඉතින් රහතන් වහන්සේලා සියලු කර්මයන්ගෙන් මිදිලානේ. උන්වහන්සේලාට කොහොමද විපාක දෙන්නේ කියලා. පිංගතුනේ මහරහතන් වහන්සේලා කියන්නේ උන්වහන්සේලා ගැන ඒ වගේම රතන සූත්‍රය තමයි උන්වහන්සේලා ගැන බොහෝ විස්තර තුනුරුවන් ගුණ සඳහන් වෙන තැන රතන සූත්‍රයක ගාථාවක විස්තර වෙනවා කීනම් පුරාණං පැරණි කර්ම ෂේ කරලා. අන්න රහතන් වහන්සේලාගේ ස්වභාවය පෙර කර්ම සියල්ල පැරණි කර්මයන් සියල්ල ෂේ කරා. නවන් නත්ති සම්බවං අනාගතේ භවයක් පිණිස අලුතෙන් කර්ම හදන්නෙත් නෑ. අලුත් කර්ම රැස් කිරීමකුත් නෑ. පෙර කර්ම ෂේ කරලා විරත්ත චිත්තා ආයතිකී බවස්මින් අනාගතේ භවයක් පිණිස අලුතෙන් කර්ම හදන්නේ ඒ හිත විඤ්ඤාණය නිරුද්ධ වෙලා තියෙන. ඒක හරියට තේකීන බීජා අවිරුල් හිච්ඡන්දා. බීජයක පැලවෙන ස්වභාවයෙන් නැති කරා වගේ කියන. බීජයක පැලවෙන ස්වභාවයෙන් නැති වුණාට පස්සේ කොච්චර වතුර දැම්මත්, කොයිතරම් පෝර දැම්මත්, වැඳ හිටියත් පොළවට ආයි හටගන්නේ නෑ. ඒක පැලවෙන්නේ නෑ. ඒ වගේ අලුතෙන් කර්ම හදන්නෙත් නෑ. පෙර කර්මශ්ෂය කරලා අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරපු මේ රහතන් වහන්සේලා නිබ්බන්ති දිහිරා යථායම්පදීපෝකෙන හරියට පහන් සිලක් නිවිලා යනවා වගේ නිවන කරා යනවා. හැබැයි මේ රහතන් වහන්සේලාට කර්මයන්ගේ අලුතෙන් කර්ම හැදුවේ නැති වුණාට පෙර කර්ම ෂේ කරාට විපාක කොටසක් එනවා. ඒ විපාකවලට ධර්මය හඳුන්වන්නේ ප්‍රවෘත්ති විපාක කියලා. සාමාන්‍ය පුද්ගලයන්ට විපාක දෙනවා වගේ නෙමේ. රහතන් වහන්සේලාට අවසාන ආත්ම විපාක දෙන කර්මයක්. ඒ කර්ම විපාකවලේ කොටස ධර්මය හඳුන්වන්නේ ප්‍රවෘත්ති විපාක හැටියට. ඒ විපාක හරිම පුදුමාකාරයි. සමහර රහතන් වහන්සේලාට පෙර කර්ම විපාක ගෙවාගෙනම නිවන් දකින්න වෙලා තියෙන. සමහරු රහත් වෙන්න යනකොටම කර්ම විපාකෙත් එක්කම දුක් විඳගෙනම රහත් වෙන. සමහරු රහත් වෙච්ච ගමම්ම විපාක ලැබෙනවා. එතනම පිරිනිවන් පාන. ඔබ දන්නවා බාහිය දාරුචීරිය. උතුම් අරහත්වයට පත්වෙනකොටම කුලප්පු වෙච්ච එළදෙනක් යන්න. එහෙම පාරායිනෙම මැරිලා වැටුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි බාහිය මැරුණා නොවේ පිරිනිවන් පෑවා කියලා. එතකොට අපිට පේනවා මේ වගේ මේ කර්ම විපාකයක්. සමහර කර්ම එනවා ලෙඩ රෝග හැටියට. ඒවට ධර්මයේ කියන්නේ කම්මජ රෝග කියලා.
තැන් බලන්න බුදුරජාණන් වහන්සේටත් එවැනි ලෙඩ රෝග තිබිච්ච බව දේශනාවල සඳහන් වෙනවා. උන්වහන්සේට දරුණු කොන්දේ අමාරුවක් තිබිලා තියෙනවා. විටින් විට මේ කොන්දේ අමාරුව මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැන ඔබ හිතන්න සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඊළඟට මනසින් බුදු බව ප්‍රාර්ථනා කරා කියනවා සට් අසංකීය කල්පලක්ෂයක්. වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර සංසාරෙ පින් කරා නවා සංකීය කල්පලක්ෂයක්. සොළොසා සංකීය කල්පලක්ෂයක් පුරාම මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයක් සම්පූර්ණ කරලා තමයි උන්වහන්සේ දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණගත්. එදා ඉඳන් තමයි සාරා සංකීය කල්පලක්ෂයක් දසපාරමී පුරාගන්න. උන්වහන්සේ සසරි දන්දීල දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පිරුව. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අපි හඳුන්වන්නේ ඉතිපිසෝ භගව අරහං කියන ගුණ අතර තින භගව. මේ ලෝකෙම ඉන්න භාග්‍යවන්තම කෙනා, මේ තුන් ලෝකෙම පහළ වෙච්ච පින්වන්ත භාග්‍යවන්තම කෙනා. හැබැයි උන්වහන්සේටත් සංසාරි කරපු අකුසල විපාක පස්සෙන් ආවා. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දහම් දෙසද්දේ බණ කියාගෙන ගිහිල්ලා ධර්ම දේශනාව මැදින් නවත්තල කියනවා මගේ කොන්ද ගොඩක් රිදෙනවා. කෝ සාරිපුත්ත ඉන්නවාද කියලා අහන මේ දේශනාව ඉතුරු ටික පවත්තන්න. කො සාරිපුත්ත හාමුදුරන්ට මොගලන් හාමුදුරන්ට ඒ වගේ ධර්ම කතික ආනන්ද හාමුදුරුව වගේ ශ්‍රාවකයන්ට මේ දේශනාව ඉතුරු ටික පවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් ඇලවෙලා දේශනාව හොඳට අහගෙන ඉන්නවා කොන්ද රිදෙන නිසා. දේශනාව අවසානයේ සාදුකාරදීලා කියනවා සාදු 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 සාරිපුත්තයන් වහන්ස මගේ මේ දේශනාව මේ සාරිපුත්තයන් වහන්සේ ඒ විදිහටම පැවැත්තුවා කිය. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ කොන්දේ අමාරුව ගැන දේශනා කරපු අවස්ථාවල් තියෙනවා. උන්වහන්සේ අවස්ථාවක පෙන්නවා මේ දීර්ඝ සංසාර ගමනි පාරමී පුරද්දි එක ආත්මයක මල්ලෝපුර සූරයෙක් වෙලා ඉපදිච්ච ආත්මයක තමන්ගේ ප්‍රතිවාදිය උස්සල පොලේ ගැහුවකි. මේක තරගයක්. මේ කල්ප 100,000 ගානකට පෙර අසංකේ ගානකට පෙර එක සිදුවීම. හැබැයි එහි විපාකයක් හැටියට බොහෝ ආත්ම භාවල කොන්දේ අමාරුව ඇතුවම ඉපදුනා කිය. බුදුවෙච්ච ආත්මෙත් විටිං විට කොන්දේ අමාරුවක් බලවත් වෙන්නේ එහි විපාක කොටසක් හැටියට කෙනෙ. තෝට බලන්න බුදුන පිරිනිවන් පානකම් විපාක දෙන කර්ම තියෙන. එවැනි කර්ම ගණනාවක් ගැන දේශනාවල සඳහන් වෙනවා. උන්වහන්සේට විපාක දීපු ප්‍රවෘත්ති විපාක හැටියට බුදුවෙච්ච ආත්මෙත් මතු වෙච්ච කර්ම. එතකොට අපිට පේනව සංසාරයේ බුදුනත් බුදුරජාණන් වහන්සේ බලන්න කොච්චර නින්දා පහස මාගන්දිය නින්දා පහස කරා. චිංචිමානවිකාව කොච්චර නින්දා කරාද. ඊළඟට සුන්දරී පරිබ්‍රාජිකාව මරලා ගෙනල්ල මලකුණ හංගල නින්දා පහස විදින්න සිද්ධ වුණ. බුදුරජාණන් වහන්සේට දේවදත්ත ගල් පෙරලපු වෙලා උන්වහන්සේගේ සිරි පතුල මේ ගලක් වැදිලා වේදනාව විදින සිද්ධ වුණ. උන්වහන්සේට යම් වේදනාවක් දැනු ලේ කැටියක් පිරුණ. එතකොට අපිට පේනවා මේ සිදුවී අවුරුදු 6කට ආසන්න කාලයක් බුදුවෙන ආත්මෙත් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණ. එච්චර කාලයක් මේ පාරමී සම්පූර්ණ කරලත් බුදුවෙන ආත්මි මෙවැනි දුෂ්කර ක්‍රියාවක් කරන්න හේතුනේ කාශ්‍යප බුද්ධ ශාසනයේදා ජෝතිපාල මානවකය හැටියට ඉපදිච්ච වෙලාවේ ගටීකාර කියන තමන්ගේ මිත්‍රය ඇවිල්ලා කියනවා අන්න බුදු කෙනෙක් පහළ වෙලා යම් බණහන්න. හැබැයි ඒ කාලේ අපිත් බුද්ධ කියාගත්ත නොයෙක් විදිහට වැරදි මත පතුරෝපු ශාස්තෘවරු කියාගත්ත බොහෝ දෙනෙක් හිටපු කාලය. ඒ නිසා විශ්වාසයක් තිබුන්නෑ තම බුදු කෙනෙක්ද මේ හොරෙද්ද දන්නෑ කියන සැකේ තිබුණ. ඒ නිසා එදා උන්වහන්සේගේ මුවින් කියවුණා ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑ කිය. දෙවනි පාරත් ගටීකාරකිනෝ යං අපි බණහන්න බුදු කෙනෙක් පහළ වෙලා යං කීව. දෙවනි පාරත්කව මං කිව්වන එක පාරක් ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑ කිව. එතකොට ගටීකාර කල්පනා කරම් මේ වචන තුන්වෙනි පාර කියන්න පෙර කොහොම හරි උපක්‍රමශීලි එක්කං යන්න ඕන කියලා කිව එනම් අපි නාන්නයන් කියල. එදා ගෙහිල්ල නාලා ගඟට බැහැල නෑව. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානෝකය බොහෝම උසස් කුලේ ඉපදිච්ච කෙනෙ. ගටීකාර කියන්නේ කුඹල් කරුවේ. එතකොට යාළුමිත්‍රකම වෙනයි. නමුත් ඒ කාලේ දඹදිව තිබිච්ච ක්‍රමවේදයට අනුව උසස් කුලේ කෙනෙක් වතුරට බැහැල නානකොට පහත් කුලේ අය ඒ වතුරට බහින්නෑ. ඒ නිසා බෝසතාණන් වහන්සේ නාල ගොඩට එනකං ගං යූරට වෙලා බලාගෙන හිටිය යාළුව වුණ.
කල්පනා කර කොහොමද මෙයාව බණහන්න එක්ක යන්නේ. නාලා ගොඩට එනකොටම එක පාට නැකිටලා ගිහිල්ලා කෙස් වැටියෙන් අල්ලලා ඔළුවෙන් හෙල්ලුවා. යනවද නැද්ද ඔහු බණහන්. අන්න එහෙම කියනකොට පාට බෝසතාණන් වහන්සේට හිතුණා මේ ගටිකාර වගේ කුඹල් කරුයි මං වගේ උසස් කෙනෙක්ගේ කවදාවත් කෙස් වැටියෙන් අල්ලන්නේ. බය නැතුව මගේ කෙස් වැටියෙන් අල්ලලා හොල්ලලා මෙහෙම මට සැර කරේ. ඒ කාන්තේ මෙහෙනම් ඔය කියන කෙනා ලෝතුරා බුදු කෙනෙක් වෙන්න ඇති යන් කීවා. ඒ මොහොතෙම තීරණය කරලා ගියා බණහන්. එදා බණහල අවසන් වෙනකොට තීරණය කරා මම පැවිදි වෙනවා. එදා පැවිදි වෙලා අවසාන වශයෙන් විවරණ ලැබුවා 24 වෙනි වතාවට මේ මහා වීරියවන්ත කෙනා මේ මහා බද්දකල්පේ ඊළඟට ගෞතම නමින් බුද්ධත්වයට පත්වෙනවා කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් එදා විවරණ ගත්තා. එතකොට බලන්න මේ පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා අවසාන විවරණ ගන්න ආත්මය. නමුත් එදා වචනයක් හැටියට හරි ඔය මුඩු මහණන්ගෙන් බණහල මට වැඩක් නෑ කියන වචන කියවුණා. ඒ වචනේ විපාකෙන් තමයි කියනවා අවුරුදු 6ක් පමණ කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් පාරමී සම්පූර්ණ කරලා තිබුණත් බුදු වෙන්නේ ඒ තරම් දුෂ්කර ක්‍රියාවක් කරන්න උනේ. ඒක අපිට තේරෙනවා පෙර බුදුවරුන්ගේ කාලෙ දිහා බලන්න. අවුරුදු 10 ගණන් ආයුෂ තියෙන කාලවල පහළ වෙන පෙර බුදුරජාණන් වහන්සේලා දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. ඔබ සත් බුදුවරු සූවිසි බුදුවරු අටවිසි බුදුවරු ඔය පෙර පහළ වෙච්ච දේශනවල සඳහන් සියලුම බුදුවරුන්ගේ තොරතුරු හොයාගෙන බලන්න. සමහර බුදුවරු සතියයි දුෂ්කර ක්‍රියා කරන්න. සමහරු සති 2යි මාසයයි මාස 2යි ඒ වගේ කෙටි කාලයක් තුල තමයි දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. හැබැයි ඒ බුදුවරුන්ට අවුරුදු 10 ගණන් ආයුෂ තිබ්බ පවා ඉතිහාස පොත්වල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100ට ආසන්න කාලෙකයි උන්වහන්සේ පහළ වුණේ. හැබැයි එවැනි අඩු ආයුෂක් ඇති කාලෙක පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ වැඩ හිටියෙත් සම්පූර්ණ අවුරුදු 80ක් වගේ කාලයක්. එයින් අවුරුදු 29ක්ම ගිහි ජීවිතය ගත කරා. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. බුදු වෙලත් අවුරුදු 45ක් තමයි උන්වහන්සේ මේ ධර්ම ප්‍රචාරය කරමින් සම්බුදු කෘත්‍ය ඉටු කරන්න ලැබුණේ. එතකොට මෙවැනි පුංචි කාලයක් තුල ලෝකෙට පහළ වෙලත් අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා කියන්නේ මොනතරම් දීර්ඝ කාලයක්ද ආයුෂත් එක්ක ගනිත්. ඒ නිසා අපිට පේනවා එවැනි බොහෝ කල් දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරන්න උනේ එදා ඒ වචනකින් සිද්ධ වෙච්ච අකුසලයේ නිසා කිය. එතකොට අපිට මේ කර්ම විපාක ගැන මේ අකුසල් ගැන ඔබට හොඳට නුවණින් විමසගෙන යනකොට තේරෙනවා ඇති වචනේ වැරද්ද කියන්නේ මොනතරම් භයානක. සමහර වෙලාවට කෙනෙක් හිතන්නේ ඕවා ඒ තරම් දේවල් නෙමෙයි. එහෙමයි මිනිස්සු හිතන්නේ. ඕවා මොනවද? ඕවා පොඩි දේවල්. ඕක මොකක්ද ඔය නිකන් කිව්වා ඉවරයි. මං ඕවා හිතන්නේ. එතකොට ඒ වගේ මට්ටමට මිනිස්සු හිතනවා ගණන් ගන්න නැතුව. හැබැයි ඔබ චේතනාවක් පහළ කරලා යමක් කියනවද? යමක් කරනවද? යමක් හිතනවද? එහි විපාක ඔබ කරාම සසරේ කැරකිලා එනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කිය. චේතනා පහළ කරලා තමයි සත්‍යයන් කර්ම රැස් කරන්නේ. කායේන කය මුල් කරගෙන වාචාය කතා කරන හැම වචනයක් තුළම චේතනාවක් තියෙනවා. මනසා ඔබ හිතන හැම සිතුවිල්ලක් තුළම චේතනාවක් පවතින. ඒ නිසා ඔබේ සිත කය වචනය කියන තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ චේතනාවක් එක්ක. ඔබ චේතනාවක් පහළ කළ යමක් කියනවද කරනවද හිතනවද එහි විපාක මෙලවින් ඉවර කරගන්න බෑ. සමහරුන්ට ඊළඟාත්මෙන් ඉවර කරන්නත් බෑ. සමහරුන්ට කල්ප ගණන් නිවන් දකින්නකම් විපාක දිගට අරගෙන යන්න වෙනවා සංසාරේ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ කර්මය ගැන හිතන් රහත් වෙන්න ගියත් විපාක ලැබෙන. සමහර රහතන් වහන්සේලා රහත් වෙච්ච ආකාර බලනකොට ඔබ අහලා ඇති උල උඩ ඉඳෝපු කෙනෙක් නොකල වරදකට රජ්ජුරුවන්ගේ රාජාභරණ වගේක් හොරකම් කරගෙන පැනපු හොරු ටික මේ ස්වාමීන් වහන්සේගේ පාත්තරයටයි අර ආභරණ ටික දාලා සිවුරු වලින් වහලා හැංගුණා. රාජ බටයෝ කැලේ පීරගෙන යනකොට මේ පාත්තරයේ තිබ්බ ආභරණ ටික දැකලා හොරා කියලා අහුනේ අර අහිංසක ස්වාමීන් වහන්සේ. නොකල වරදකට ගගහ ඇදගෙන ගියා රජ්ජුරුව ළඟ. රජ්ජුරුවන්ට ඉදිරිපත් කර රජතුමනි මෙන්න ආභරණ මෙන්න හොරා.
රජ්ජුරුව ඒ වෙලේම කිව්වා උලතියාපන් කියලා. හතු මල් මාලාවක් දාලා කස පහර දිදී නගරය ඇදගෙන ගියා උලතියන්. හැබැයි ඒ ජීවිතේ නොකළ වරදක් තමයි. එදා හොරකමක් කරේ නෑ එදා පැවිදි භික්ෂුව. හැබැයි පෙර සංසාරි කරපු කර්ම විපාකය. බුදුරජාණන් වහන්සේට බුදුවැසින් අරමුණ වුණා දැන් උල උඩ ඉන්දෝනකොටම උන්වහන්සේට අර ඇතිවෙච්ච වේදනාව හිතන්න ඇඟ පසාරු කරගෙන උලක් බහිනව ඇඟට. උන්වහන්සේට හිතුනා සංසාරි මං කොච්චර මේ වගේ නොකළ වැරදිවලට අහු වෙලා ඇද්ද. හෙල්ල පාරවල් කාල ඇද්ද උල් පහරවල් කාල ඇද්ද බෙලි කැපුම් කාල ඇද්ද. හිතනකොටම බුදුරජාණන් වහන්සේ මනෝමය ශරීරයකින් මේ භික්ෂුවට පමණක් පේන විදියට පෙනීඉඳලා මේ පංච උපාදානස්කන්ධය ගැන දහම් දෙස්වා. භික්ෂුව ඔය රූපය නිත්‍ය ධනිත්‍යයද මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔබ සිහි කරන්න කාලයයි කිව්. වේදනාව නිත්‍ය ධනිත්‍යයද මේ වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන්න කාලය. ඔය විදියට පංච උපාදානස්කන්ධය ගැන සිහි කරා අර උල උඩම උන්වහන්සේ රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑව. මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්චික රහතන් වහන්සේ නම. හිතන්න උලක් උඩ රහත්වෙනවා කියන්න උල ඇඟ පස මේ නිකං ආසාාවට ඉඳගෙන නෙමෙයි. රාජ දනුවමක් කස පහර දිදී මල්මාලා පලන්දල වද දිදී වදක වැදගෙන ගිහිල්ල. උල උඩ ඉන්දෙව මේ පෙර අකුසලයක්. එතකොට අකුසලේ ගෙවෙනකොටම රහත්වෙන්නත් ලැබුණ. පෙර සසර කරපු පිනත් මතු වුණා. හැබැයි රහත්වෙන්න පින තිබුණත් ඒ රහත්වෙන්න ලැබුණේ කර්ම විපාකි ගෙවාගෙන. ඒ රහත් වෙනකොටම පිරිනිවන් පාන්න සිද්ධ වුණ. කර්ම විපාකේ යන්තන් සංසාරය එතනින් අවසන් කරගත්තා. එතකොට අපිට පේනවා මේ සසරේ චේතනාවක් පහල කරලා යම් කර්මයක් රැස්කරොත් එහි විපාක රහත්වෙන්න ගියත් විපාක අපි කරායනවා. නිවන් අවබෝධ කරලා සංසාර දුකෙන් මිදීම පමණමයි කර්ම විපාකෙන් බේරෙන්න තියෙන ක්‍රමේ. හැබැයි රහතන් වහන්සේලාට ප්‍රවෘත්ති විපාක හැටියට සමහර කර්ම උන්වහන්සේලාට විපාක දුන්න කියලා උන්වහන්සේලා ඒ තුළ ගැටෙන්නේ නෑ ඇලෙන්නේ නෑ කෙලෙසුන්ගින් මිදිච්ච පිරිසක්. උන්වහන්සේලා ඒ ගමන අවසන් කරගත්ත පිරිසක්. හැබැයි සාමාන්‍ය පුද්ගලයා එහෙමන මේ කර්ම විපාකයක් එනකොට තවත් සංසාරයට කර්ම ගොඩක් එතනින් හදාගන්න. ඊළඟට වෛරයෙන් දවේශයෙන් තරහෙන් තවකාට හරි චෝදනාවක් කර කර තව කෙනෙක් තුළ පැටලි කර්ම චක්‍රයක් හැටියට සංසාරයට හදාගන්න. හැබැයි රහතන් වහන්සේලාටත් විපාක දෙන්න ආව කියලා සමහර කර්ම කොටස් උන්වහන්සේලාගේ සංසාර ගමන අවසන් වෙලා අන්තිමාත්මෙත් විපාක දීලා ඒ කර්මේ විපාක කොට සවසන් වෙන. ඔබ දන්නවා මුගලම් මහරහතන් වහන්සේ ඉරදිමතුන් අතර අග්‍රයි. හැබැයි 500ක් වට කරගන්න පොළුවලින් ආයුධවලින් පහර දුන්න පිරිනිවන් පාන සිද්ධ වනේ විදිහට. තමම්ම සංසාරි කරපු කර්ම විපාක කොටසක් අපරාපරිය වේදනීය කර්මය. හැම ආත්මිකම විපාකදීලා පිරිනිවන් පාන ආත්මෙත් විපාක කොටසක් ලැබුණ. ඒ නිසා කර්මී ගැන හැමවෙලාම හිතලා අප්‍රමාදීවෙන්. බුදුවරු පහළ වෙලා අපිට පෙන්නල දෙන්නේ සබ්බ පාපස් සකරන සියලු පාපී අකුසල්වලින් වලකින් කුසලස් උපසම්පදා කුසල් වඩන්න පින්කරගන්න සචිත්ත පරියෝදපනන් තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. මේ අනුශාසනාව තුළ පිහිටලා ඔබ හැම දෙනාටම සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන නියත මිත්‍යා දෘෂ්ටික අකුසල්වලින් මිදිලා කර්මඵල විශ්වාසයෙන් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.